සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පරිමුට්ඨා පණ්ඩිතා භාසා වාචාගෝචර භානිනෝ යාවිචින්චන්ති මුඛායම් යේන නීතා නතං විධූතිති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, පින්වතුන් හැම දෙනාම මේ සූදානම් වන්නේ අපේ සසර සුවපත් භාවය පිණිස, සසර සැනසීම උදා කර ගැනීම පිණිස අප කෙරෙහි අනුකම්පාවෙන් අමාමෑණී ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ නිර්මල සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමට අද net fm ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරමින් කටයුතු කරනවා දොම්පේ අමරවාස නිවසේහි මාලනී අමරතුංග, සමන් හෙට්ටිආරච්චි, සුනිල් සරත් අමරතුංග, ලලනී අමරතුංග, ඉන්ද්‍රාණී අමරතුංග, මහින්ද අජිත් අමරතුංග යන දූදරු පින්වතුන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඒ පින්වතුන්ගේ දායකත්වයෙන් ධර්ම ශ්‍රවණාබිලාසී ඔබ හැම දෙනාටම මේ net fm ධර්ම දක්ෂිනාව ඔස්සේ මේ බුදුබණ ටික ශ්‍රවණය කිරීමේ මාහැඟි අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ නිසා සියලු දෙනා මේ අවස්ථාව තමන්ගේ ජීවිතයේ සුභසිද්ධිය පිණිස යොදා ගන්නමින් බොහොම කරුණාවෙන් සිහිපත් කරමින් අපි මේ ධර්මානුශාසනාව ආරම්භ කරනවා. අද ධර්මදේශනාව සඳහා මාතෘකා කරගත්තේ කුද්දක නිකායේ උදාන පාළියේහි සෝන වග්ගයේ අන්තර්ගත වෙන සද්ධායමාන සූත්‍රය. ලෝතුරා බුදුරජාණන් වහන්සේ කොසල් ජනපදයේ චාරිකාවේ නිරත වෙන අවස්ථාවේ බොහෝ මානවකයෝ පිරිසක්, ඒ කියන්නේ තරුණ පිරිසක් එකිනෙකාට නොයෙක් ආකාරයෙන් අවලාද නගමින්, නොයෙක් ආකාරයෙන් උසුළු විසුළු කරමින් මහා ගෝසාවකින් යුතුව කතා බහ කරන්නට දොඩවන්ට පටන් ගත්තා. එකිනෙකා හෙලා දැකලා අඩුලුහුඩුකම් කියමින් මහා හයියෙන් කතා බහ කරන්න පටන් ගත්ත බුදුහාමුදුරුවෝ
මේ කොසල් ජනපදයේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන වඩිනකොට මේ සිදුවීම දැකලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ප්‍රකාශ කළපු උදාන වාක්‍යයක් හැටියටයි උදාන පාළිය තුල මේ සද්ධායමාන සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ. පරිමුට්ටා පණ්ඩිතා භාසා වාචා ගෝචර භාණිනෝ යා විචින්චන්ති මුඛායා මං යේන නීතා නතං විදූති කියලා බුදුරජාණන් වහන්සේ උදානයක් ප්‍රකාශ කළා, ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා කියලා සඳහන් වෙනවා. දැන් මෙතන මේ ගාථා ධර්මයෙහි අදහස ගත්තහම සිහිමුලා වූ ඒ වගේම පණ්ඩිත ප්‍රතිරූපක වූ, පණ්ඩිත ප්‍රතිරූපක කියන්නේ නූගතෙක් ඇඳුමෙන් පැළඳුමින් විවිධ මවාපෑම් වලින් තමන් දැනුගත් බොහෝම බහුශ්‍රෘතේ කැටියට පෙනී සිටිනවා. සිහිමුලා වෙලා පණ්ඩිත ප්‍රතිරූපක වූ මුඛාරූඪ වූවක්ම කියන. ඒ කියන්නේ කටට ආපු දෙයක් විචාරයකින් තොරව ඔහේ කියලා දානවා. ඒ වගේම යම් පමණට තමන්ගේ කට අරින්න පුළුවන්ද එපමණටම කියවනවා. තොර තෝංචියක් නැතුව කියවනවා කියලා කියන්නේ. ඒ වගේ ස්වභාවයේ හැසිරෙනවා. ඒ වගේම සිහියෙන් තොරව, සතිමත් බවින් තොරව කටයුතු කරන මේ බඳු පුජ්‍යලයෝ කවදාකවත් සුදුසු බසක් කියන්නේ නැහැ. නුසුදුසු බසක්මයි කියන්නේ. ඒ අය සුදුසු බසක් කියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අර සිදුවීම නිමිති කරගෙන මේ උදානය ප්‍රකාශ කළා. පින්වතුනි, අපි කුඩා අවදියේ අපේ ගුරු හාමුදුරුවරු අපිට මේ පැවිදි සීලය ආරක්ෂා කරගෙන ඒ පිළිවෙත් පුරාගෙන ඉන්න ඕන ආකාරය කියලා දෙනකොට, ගුරුහරුකම් උපදේශ ලබා දෙනකොට නිතර නිතර කියපු වචනයක් මගේ සිහියට නැගෙනවා. මේ ගාථා ධර්මයේහි අදහස සිහි කරනකොට අපේ ගුරු හාමුදුරුවරු නිතර කියපු ප්‍රකාශයක් තමයි පොඩි නම කට පරිස්සම් කරගන්න. කට පරිස්සම් කරගත්තු සීලය පහසුවෙන් ආරක්ෂා වෙනවා කියලා. ඉතින් ඒ කාලේ ඒකේ ගැඹුරක් තේරුනේ නැහැ. නමුත් කල්පනා කරලා බලනකොට බොහෝ සිල්පදයන් රැකගැනීමේ හැකියාව කට පාලනය කරගන්නවා නම් රැඳිලා තියෙනවා. දැන් විකාල භෝජනා කියලා ශික්ෂාපදයක් සමාදන් වෙනවා. ඒක කැඩෙන්නේ කට ආරක්ෂා කරගන්න, පාලනය කරගන්න බැරි නිසා. මුසාවාදා කැඩෙන්නේ කට ආරක්ෂා කරගන්න, පාලනය කරගන්න බැරි නිසා. ඒ වගේම පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප මේ ආදී වශයෙන් ගත්තහම ඔය නොයෙක් ආකාරයේ වැරදි අඩුපාඩු වලට පෙළඹෙන්නේ, යොමු වෙන්නේ කට ආරක්ෂා කරගන්න නොහැකි නිසා. වාචසික සංවරය නැති වෙන්නේ
කට ආරක්ෂා කරගන්න බැරි නිසා. යමෙක් මේ තමන්ගේ කට අවබෝධයෙන් හසුරුවනවා නම් ඒ පාලනය කරගන්නවා නම් ඒ කෙනා සමාජයේ ජනප්‍රිය චරිතයක් ප්‍රියමනාප චරිතයක් බවට පත් වෙනවා. එනිසානේ අපේ පැරැන්නෝ කිව්වේ මහනෙල් සුවඳමය කුඩමසු පිලී ගඳමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය. මානෙල් සුවඳ වහනය වෙන්නේ වතුර වලින්. මල් සුවඳ වහනය වෙනවා වතුර වලින්. ඒ වගේම ඇතැම් විට කුඩමසු පිලී ගඳ කුඩා මත්ස්‍යයන්ගේ ඒ පිලී ගඳත් මේකෙන් වහනය වෙනවා. මේ දෙකම වහනය වෙන්නේ අර වතුර වලින්. ඒ වගේම තමයි තමන් පාවිච්චි කරන වචන නිසා තමන්ගේ කතාබහ නිසා මිනිසුන් ප්‍රිය කරන චරිතයක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම කොයි කවුරුත් ප්‍රතික්ෂේප කරන පිළිකුල් කරන චරිතයක් බවටත් පත් වෙන්න පුළුවන්. එතනින් එහාට ගියාම වර්තමානයේ බෝනවන රෝග සමූහයක් තියෙනවානේ. මදුමේහය. එම නැත්නම් අපි කියන දියවැඩියාව. ඊළඟට අම්ල පිත්තය. එහෙම නැත්නම් අපි කියන ગેස්ට්‍රයිටිස් කියලා. ඊළඟට අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, මේදේ වැඩිකම, මේ වගේ බෝනවන රෝග ටිකක් තියෙනවනේ සුලභව සමාජගත වෙලා. නිකමට කල්පනා කරලා බලන්නකෝ අපි අහුරු ගණන් බෙහෙත් බොනවා තමයි. හැබැයි ඊට වැඩිය අපිට කළ යුතු එක කාර්යයක් තියෙනවා. ඔය කියපු ගැටලු සියල්ලෙන්ම අපිට නිදහස් වෙන්න පුළුවන් පහසුවෙන්ම තරාතිරම දැනගෙන සීමා මායිම් දැනගෙන කටපාලනය කරගන්නවා නම්. එහෙමනම් බලාගෙන ගියාම තමන්ගේ ආධ්‍යාත්මික ගුණවගහවන් දියුණු කර ගැනීමට තමන්ගේ කට පාලනය කර ගැනීම ප්‍රයෝජනවත් වෙන වගේම නිරෝගී සම්පන්න සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යෑමටත් කට පාලනය කර ගැනීම වැදගත් වෙනවා. එකයි මම මතක් කළේ අර පුංචි කාලේ අපිට ගුරු හාමුදුරුවෝ කිව්වා පොඩි නම කට පරිස්සම් කරගත්තොත් ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. දැන් ඔය විදිහට විමසනකොට ඒකේ කොයිතරම් ගැඹුරක් තියෙනවාද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ උදාන පාළියේහි මේ දේශනාව තුලින් පැහැදිලි කරන කාරණාවන් ටික අපි කොහොමද අපේ කට පාලනය කර ගැනීම සඳහා උපයෝගී කරගන්නේ කියන එක හඳුනා ගත්තාම එක පැත්තකින් අපි මේ ඇසුරු නිසුරු කරන අය අතර ප්‍රියමනාප ගෞරවනීය චරිතයක් බවට පත් වෙන්න පුළුවන් වගේම ඒ කට පාලනය කර ගැනීම විධිමත්ව හසුරුවා ගැනීම නිසා ආධ්‍යාත්මික සුවය සැනසීමත් ජීවිතයට එකතු කරගන්න පුළුවන් කියන කාරණය ඔබට වැටහේවි. පරිමුට්ට කියන වචනේ තේරුම සිහි මුලා වූ ස්වභාවයයි. විකෘති සිහියෙන් යුක්තයි. පියවි සිහිය නොවේයි විකෘති සිහියෙන් යුක්තයි.
පණ්ඩිතා භාෂා පණ්ඩිත ප්‍රතිරූපකයි. ඒ පණ්ඩිත භාවයක් නෑ. බහුශ්‍රෘත භාවයක් දැනුගත්කමක් නැහැ. නමුත් පණ්ඩිතයේ කැටියට දැනුගත් බහුශ්‍රෘතයේ කැටියට යන යන තැන මවාපාමින් රඟපාමින් කටයුතු කරනවා. ඒ අයට කියනවා පණ්ඩිත ප්‍රතිරූපකයෝ කියලා. ධම්මපදයේ බාල වග්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ ඡාපි තේනසෝ. යම් කිසි අනුවණයෙක් තමන් නූගත් යැයි හිතනවා නම් ඒ පිළිබඳව දැනුවත්ව කටයුතු කරනවා නම් පණ්ඩිතෝ ඡාපි තේනසෝ. එබඳු කෙනාම ඒ ස්වභාවය නිසාම එයා පණ්ඩිතයෙක් හා සමානයි කියලා හඳුනා ගන්න. ඒ කියන්නේ තමන් නොදන්නා බව, තමන් දැන උගත් නොවන බව, අවබෝධයෙන් තොර බව යමෙක් තේරුම් ගන්නවා නම් ඒකත් හොඳ ලක්ෂණයක්. දැන් සමහර අය ඉන්නවානේ කොච්චර කිව්වත් අවබෝධ කරවන්න බෑ. විශේෂයෙන්ම අපිට ඔය උපදේශන ක්‍රියාවලිය තුල එහෙම චරිත මුණ ගැහෙනවා. සමහර ගැටලු එහෙම එනවා. එයා කියන්නේ කොස් ගහට දෙල් ගහ කියලාද? අපේ හාමුදුරුවනේ මට තර්ක විතර්ක කරන්න බෑ. ඒක මං අනිවාර්යයෙන්ම පිළිගන්න ඕනේ. එයා හිතුවොත් ඒ හිතන සියල්ල හරි කියන එකයි. එයාට හැඟෙන දේ හරි. පවුලේ අනිත් අය, ලෝකේ අනිත් අය, වැඩ කරන තැන ඉන්න අනිත් අය ඒ අයට තේරෙන්නේ නැහැ. ඒ අයට අවබෝධ කරගන්න බෑ. තමන් හිතන දේ තමයි හරියටම හරි කියලා ඒ මානසිකත්වයෙන් පෙළෙන අය ඉන්නවා. ඒ නිසාම තමන්ගේ එදිනෙදා ජීවිතයේ සමාජමය කටයුතු වලදී නොයෙක් ආකාරයේ ගැටලු වලට ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒ කියන්නේ තමන් දන්න බව එහෙම නැත්නම් තමන් නොදන්න බව දන්නේ නැහැ. තමන් නොදන්නවා කියලා තමන් නොදන්න බව හඳුනාගෙන නැහැ. හිතන් ඉන්නේ මම තමයි සියල්ල දන්නවා කියලා. ඒක අනුවණකමේ නූගත්කමේ ලක්ෂණයක්. යමෙක් තමන් නොදන්නවා කියලා දන්නවනම් ඒකක් එක්තරා විදිහක උගත්කමක් දැනුවත් භාවයෙන් යුක්ත ස්වභාවයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පණ්ඩිත ලක්ෂණයක් හැටියට. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ ඡාපි තේනසෝ. බාලෝච පණ්ඩිතමානි. සමහර අනුවන නූගත් අය පණ්ඩිත කියන මානය ඇති කරගෙන කටයුතු කරනවා. සවේ බාලෝති උච්චති. ඒ කෙනා තමයි හැබෑම නූගතා බාලයා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ නූගත් අය අනුවන අය බහුශ්‍රෘත භාවයෙන් තොර අය. දැන් මෙතන ඔබ වරදවා වටහා ගන්න එපා මේ විභාග සහතිකයක් සමත් කරපු පමණින් දැන උගත් කෙනෙක් හැටියට ධර්මයේ සලකනවා කියලා. දැන උගත් කෙනා අවබෝධයෙන් යුක්ත කෙනා තමන්ගේ චර්යා රටාව තුලින්
ක්‍රියාකාරකම් තුලිනුත් ඒ දැනුවත් භාවය උගත්කම බාහිරට විදහා පානවා, පෙන්눔 කරනවා. එහි අනිත් අයට ප්‍රිය උපදවන, අනිත් අයගේ ආකර්ෂණය ඇති කරගන්න ඇවතුම් පැවතුම් වලින් යුක්තවයි දැනුගත් අවබෝධයෙන් යුක්ත කෙනා කටයුතු කරන්නේ. මේ නූගත් අය ඒ පඬිත ලක්ෂණයන්ගෙන් තොර අය බාහිර ආටෝප සාටෝප වලින් තමයි තමන්ගේ දැනුගත්කම් පෙන්වන්න හදන්නේ. වර්තමානයේ හැටියට නම් ටයි කෝට් ඇඳලා ඇඳුමින් පැළඳුමින් තමන්ගේ නොයෙක් ආකාරයේ ඒ බාහිර දේවල් වලින් තමන් බොහොම සම්භාවනීය දැනුගත් පඬිතෙක් හැටියට පෙන්눔 කරනවා. ඒ ස්වභාවය සංස්කෘත සාහිත්‍යයේ හරි අපූර්වට සඳහන් කරලා තියෙනවා. මූර්ඛෝපි शोभते තාවත් සබහායන් වස්ත්‍ර වේෂ්ටිතා තාවච්ච शोभते මූර්ඛෝ යාවත් කිංචින්න භාසතේ. ඒ කියන්නේ මෝඩයා අඥාන තැනැත්තා ඇඳුම් පැළඳුම් තුලින් වියත් දැනුගත් පඬිතයන් සමග ඉන්න සභාව තුල පඬිතේ කැටියට දැනුගත් කෙනෙක් හැටියට සෝභමාන වුණත් ඇඳුමෙන් පැළඳුමෙන් දැනුගත් කෙනෙක් හැටියට විදහා පෑවත් තාවච්ච සෝබතේ මූර්ඛෝ ඒ ඇඳුම් පැළඳුම් වලින් එයා එහෙම සෝභමාන වුණාට යාවත් කිංචින්න භාසතේ යම් අවස්ථාවක යමක් ප්‍රකාශ කරන්න ඉදිරිපත් වුණාද කියන්න යොමු වුණාද ඒ කට ඇරපු සැනින් මෝඩයෙක් බව අඥානයෙක් බව හෙළි වෙනවා කියන එක අපේ පෙරදිග සාහිත්‍යයේ හින්දු දර්ශනයේ තුල සඳහන් වෙලා තියෙනවා. අඥානය ඇඳුමින් පැළඳුමින් වියස් සභාව තුල සෝභමානව නියෝජනය කරාට එහි හිටියට යම් කිසි අවස්ථාවක කට ඇරලා වචනයක් ප්‍රකාශ කරන්න ගියොත් ඔහුගේ අඥාන භාවය ලොවට හෙළි වෙනවා, සෙස්සන්ට හෙළි වෙනවා කියන කාරණය පෙන්වා දීලා තියෙනවා. නිසා මේ පඬිත ප්‍රතිරූපකයෝ කියන්නේ නූගත් භව නිසා නූගත් භව අසාගෙන තමන් දැනුගත් යයි සමාජයට පෙන්වා සිටින අය. පින්වතුනි, වර්තමාන සමාජයේ මේ කියන චරිත ඕන තරම් ඉන්නවා. අපි ගත්තොත් පාර්ලිමේන්තු එතන ඕන තරම් ඉන්නවා. ඒ වගේම පැවිදි සමාජයේ ගත්තොත් ඒ පැවිදි සමාජයේ සමහර වෙලාවට මේ වගේ පඬිත ප්‍රතිරූපක චීවරයේ දරාගත් පැවිද්දෝ ඉන්නවා. ගිහි සමාජයේ ගත්තහම ඒත් එහෙමයි. ඒ වගේ පඬිත ප්‍රතිරූපකයෝ බොහෝ තැන්වල ඉන්නවා. එතකොට මේ ඒ අය සිහිමුලා වෙච්ච පඬිත ප්‍රතිරූපකයෝ දැනුගත් භාවයක්, බහුශෘත භාවයක් නැතුව තමන් සියල්ල දන්න කරුණු කාරණා අවබෝධයෙන් යුක්ත උදවිය හැටියට සමාජයේ හමුවේ පෙනී සිටිනවා. ඒ වගේම වාචා ගෝචර බහානිනෝ. වාචා ගෝචර කියන්නේ කටට ගොදුරු වෙන්නේ, මුඛාරූඪ වෙන්නේ යමක්ද ඒන සියලු දේවල් ප්‍රකාශ කරනවා. දැනුගත් කෙනා එහෙම ප්‍රකාශ කරන්නේ නැහනේ. මම මේ
මට හිතෙන අදහස මේ වෙලාවේ කියන එක සුදුසුද? මම මේක මේ වෙලාවේ ප්‍රකාශ කරන එක යහපත්ද අයහපත්ද? මේකෙන් සිදුවෙන වැඩ අවඩ මොනවද? එහෙම විමසලා බලලා විමර්ශනශීලීව යහපත් දේම ප්‍රකාශ කරන්න යොමු වෙනවා උගත් කෙනා. ඒක උගත් ස්වභාවයේ ලක්ෂණය. දැන් අර මුලින් කියපු ආකාරයට විභාග සහතික වලින් අහවල් උපාධි ලබාගෙන තිබුණත් ඔහේ කටට එන දෙයක්ම කියවනවා නම් ඒක උගත්කම නෙමෙයි. ඒක පඬිත ලක්ෂණය නෙමෙයි. ඒ නූගත් ස්වභාවයේ ලක්ෂණයි. පඬිතයා හැම වෙලාවෙම නිවැරදි දේ ප්‍රකාශ කිරීමට සුදුසු වෙලාවේදී ප්‍රකාශ කිරීමට සිහිනුවණින් කටයුතු කරන කෙනෙක්. ඒ වගේම යා විචින්චන්ති මුඛා යාමං, ඒ කියන්නේ යම් පමණට මේ කට අරින්න පුළුවන්ද, යම් පමණට Tamanට කට අරින්න කැමතිද, ඒ පමණටම කියවනවා. තමන්ගේ හිතට එන සියලු දේ කියන්න පුළුවන් තාක්කල් කියනවා. යේන නීතා, ඒ සිහිමුලා වූ බව හේතුවෙන් මෙහෙවන ලද්දා වූ එම පුච්චලයා නත්තහං විධූති, ඒ කියන්නේ මම මේ නුසුදුසු වචනයක්මයි කියන්නේ කියලා දන්නේ නැහැ. තමන් කියන දේ නුසුදුසු දෙයක් මේ ප්‍රකාශ කරන්නේ. මේක ගැළපෙන්නේ නැහැ. මේක වැරදි. එහෙම හිතන්නේ නැතුව ප්‍රකාශ කරනවා. එහෙම වරදක් බව හඳුනා ගන්නත් ඒ කෙනාට දැනුවත් භාවයක් නැහැ. දැන් බලන්න මේ දුර්වලතා මොනවද කියලා. සිහිය විකෘති වෙච්ච, ඒ වගේම දැන උගත්කමක් නැතුව දැන උගත් භාවය මවාපාමින් විදහපාමින් පඬිත ප්‍රතිරූපකව හැසිරෙන, කටට එන සියලු දේ විචාරශීලී භාවයෙන් තොරව ප්‍රකාශ කරන, ඒ වගේම කියවන්න පුළුවන් යම් පමණද ඒ තරමටම තොර තෝංචියක් නැතුව කියවන පුජ්‍යලයා සිහි විකෘති වෙච්ච කෙනෙක්, සිහි මුලා වෙච්ච කෙනෙක්. එහෙව් කෙනා මේ තමන් කියන වචනය නුසුදුසු වචනයක් කියලාවත් මේක සුදුසුයි මේක නුසුදුසුයි කියලා එහෙම ගුණ දොස් හඳුනා ගැනීමක් දන්නේම නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් එහෙව් ස්වභාවයකින් වචනය හසුරුවන්න යෑම තුල කොයි තරම් ජීවිතයට අනර්ථ සිද්ධ කරගන්නවාද? සිහිනුවණින් තොරව, විචාරශීලීත්වයෙන් තොරව කටට එන සියලු දේවල් ප්‍රකාශ කරන්න යෑම නිසා ඔබේ ජීවිතය තුළ ඔබ කොයිතරම් ගැටලු වලට, ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. එක්තරා උපදේශන ක්‍රියාවලියකදී අපිට හමු වෙච්ච ගැටලුවක්. එහෙම ගැටලු ඕන තරම් මුණ ගැහෙනවා. එහෙම නිදර්ශන වශයෙන් බොහොමයක් කියන්න පුළුවන්. සමහර ඒවා මෙහිම මාධ්‍යයෙන් ප්‍රකාශ කරන්න බැරි තරම් සංකීර්ණ පෞද්ගලික ගැටලු. එක්තරා
ප්‍රකාශයක් අපිට හමු වුණා මේ පෞල් ජීවිතය දෙදරා යන තරමටම ඒ ප්‍රකාශයේ දුරදිග ගියා. ස්වාමියා තම සහකාරියට බිරිඳට කියනවා මම ඒ කාලේ ඉඳන්ම හිතාගෙන හිටියේ ඔයාට වඩා ලස්සන ගැහැණු ළමයෙක් මගේ හිතේ තිබුණේ. ඊට වැඩිය ලස්සන රූපයක් සහිත කෙනෙක් තමයි මම දවසක සහකාරිය බවට පත් කරගන්නවා කියලා හිතාගෙන හිටියේ. මම හිතපු මම හොයපු ලස්සන ඔයාගේ රූපෙ තුල නැහැ. ඒ වුණාට කමක් නැහැ. අපි දෙන්නට මේ ගමන එකට යන්න පුළුවන් වෙයි. මං ඒ සඳහා හිත හදාගෙන කටයුතු කරනවා. ඔක කොහොම නෙමෙයි කිව්වේ. ඔබට ප්‍රකාශ කරන්න පුළුවන් ආකාරයට මේ වචන ටික එහෙ මෙහෙ කරලා ඒ සිද්ධිය විතරක් මම මේ කිව්වේ. මේ දෙන්නගේ පෞල් ජීවිතේ අවුරුදු 5යි රැකුනේ. හැමදාම පොඩි පොඩි කාරණාවන් මත ප්‍රශ්න මතුවෙනකොට කොයි වෙලාවෙත් අර සහකාරියගෙන් ප්‍රකාශ වෙන්නේ කොහොමත් ඔයා ඉන්නේ මාත් එක්ක කැමැත්තෙන් නෙමෙයිනේ. ඔයා හිතපු කෙනා නෙමෙයිනේ මම. ඔයා හිතන ලස්සන ඔයා බලාපොරොත්තු වෙන රූපේ මගේ ළඟ නැහැනේ. නිසා ඔයා කොහොමත් මාව ගණන් ගන්නෙ නැහැ මට සලකන්නේ නැහැ. ඔය සිතුවිල්ල දිගින් දිගටම පෞල් ජීවිතයේ තුල ආරවුල් ඇති කරලා අවුරුදු 5ක්ම මේක කෙසේ හෝ ගැට ගහගෙන යන්න උත්සාහ කරලා බැරිම තැන දෙන්න දික්කසාද භාවයට පත් වුණා. මේ මම එක කාරණයක් මතක් කළේ. ඒ වගේ අපි ලබලා තියෙන අත්දැකීම් සමුදායක් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ කිය යුත්ත නොකිය යුත්ත මොකක්ද කියන එක හරියට නොහිතා අවිචාරවත්ව කටට එන හැමදේම මුදාහරිනවා නම් එහි ඇති ඵල විපාකය අනර්ථකාරී ස්වභාවයට සාධකයක් හැටියටයි මේ කාරණේ මතක් කළේ. එහෙමනම් හැම වෙලාවෙම ඔබ ඔබේ දරුවට කතා කරනකොට, බිරිඳට කතා කරනකොට, ස්වාමියාට කතා කරනකොට, දෙමව්පියන්ට කතා කරනකොට, ඒ වගේම තමන් ඇසුරු නිසුරු කරන අයට කතා කරනකොට වචන ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. මුඛයෙන් ගිලිහුණාට පස්සේ එළියට ගියාට පස්සේ ඒක නැවත සකස් කරන්න හැකියාවක් නැහැ. ඒක නැවත සකස් කරන්න හැකියාවක් නැහැ. මංගල සූත්‍රයේ සඳහන් කරනවා සුභාසිතාච යාවාචා ඒතම් මංගල මුත්තම. යම් කිසි වචනයක් සුභාසිතද ඒ යහපත් වචනය ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වගේම අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචහි භික්කවේ අංගේහි සමන්නාගතා වාචා සුභාසිතා හෝති නෝ දුබ්බහාසිතා අනවජ්ජාච අනනුවජ්ජාච විඤ්ඤූණං කතමේහි පංචේහි කාලේනච භාසිතා හෝති සච්ඡාච භාසිතා හෝති තණ්හාච භාසිතා හෝති අත්ත සංහිතාච මෙත්ත චිත්තේනච භාසිතා හෝති. මොකද්ද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අංග 5කින් යුක්ත වූ වචනය සුභාසිත වචනය හැටියට හඳුන්වනවා. දුර්භාසිත නොවන නිර්වද්‍ය වචනය කුමක්ද? එහි ස්වභාවය
කොයි වගේද කියන කාරණය මේ දේශනාව තුළ බුදුහාමුදුරුවෝ පෙන්නනවා. සුභාසිත වචනයෙහි නිවැරදි වචනයෙහි ගුණයෝ පහක් පවතින බව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මොකද්ද පළවෙනි ගුණය? සුදුසු කාලයෙහි කීම. කාලේනච භාසිතා හෝති. සුදුසු කාලයෙහි කීම. අපේ කටට එන හැම වෙලාවෙම ආපු සැනින් ඒක මුදා හරිනවට වඩා මේක කියන්න ඕන වෙලාවද නොකිය යුතු වෙලාවද කියන කාරණය සැලකිලිමත් වෙලා සුදුසු අවස්ථාවේදී සුදුසු වෙලාවේදී ඒක කියන්න ඕන. කාලේනච භාසිතා හෝති. ඒ වගේම සච්ඡාච භාසිතා හෝති. සත්‍ය වූවක්ම කියන්න ඕන. සච්ඡං සාදු තරං රසානං කියලා ආලවක සූත්‍රයේ තුල පෙන්නලා දෙනවා. මේ ලෝකේ තියෙන මිහිරිතම රසය තමයි සත්‍ය වචනය. ඒක සුදුසු වෙලාවේද නුසුදුසු වෙලාවේද නොවේයි. ඒ තමන් සුදුසු නුසුදුසු වෙලාව ගැන සැලකිලිමත් වෙලා කියන දේ අසත්‍යයක් නම් බොරුවක් නම් එයනු සිද්ධ වෙන්නේ අනර්ථය. ඒ නිසා සුභාසිත වචනයෙහි ස්වභාවය තමයි සුදුසු වෙලාවට ප්‍රකාශ කරනවා. එය සත්‍ය වූ වචනයක්ම ප්‍රකාශ කරනවා. ඒ වගේම තුන්වෙනි ලක්ෂණය සන්හාච භාසිතා හෝති. මොලොක් වූවක්ම කියන්න ඕන. මෘදු මොලොක් භාවයෙන් යුක්ත වචනයක්. ස්නේහය මිශ්‍රිත ආදරණීය මිහිරි වචනයක් විය යුතුයි කියන වචනය. ඒ වගේම අත්ත සංහිතාච අර්ථ සහිත වචනයක් වෙන්න ඕන. අපි ඔය කියන්නේ සම්ප්‍රප්පලාප, පිසුනාවාච, පරුසාවාච, මුසාවාද මේ ආදී ආකාරයට වැරදි වචන නෙමෙයි අර්ථ සහිත වචනමයි ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම මෙත්ත චිත්තේන භාසිතා හෝති. මෛත්‍රී සිතින්මයි ප්‍රකාශ කරන්න ඕන. මෛත්‍රී සිතින්මයි ඒ වචන ප්‍රකාශ කරන්න ඕන. එහෙනම් යහපත් වචනයේ ඇති පස්සාකාර වූ ගුණයන් මොනවද කියන එක හඳුනාගන්න කාලයේදී කාලය කියන්නේ සුදුසු වේලාවේදී ප්‍රකාශ කරනවා. සත්‍ය වූ වචනයක්ම ප්‍රකාශ කරනවා. ඒ වචනේ ආදරණීය මිහිරි වචනමයි ප්‍රකාශ කරන්නේ. ඒ වගේම නිස්පල ප්‍රකාශ නෙමේ අර්ථ සහිත ප්‍රකාශ සිද්ධ කරනවා. ඒ වගේම මෛත්‍රී සිතින් යුතුවයි ප්‍රකාශ කරන්නේ. රළු පරළු සැර පරුස වචන වලට තිරිසං සතෙක්වත් කැමති නැහැ කියන එක අපේ ජාතක සාහිත්‍යයේන නන්දි විශාල ජාතකයෙන් අපි අහලා තියෙනවා. තිරිසං සතෙක්වත් නපුරු කැත වචන අහන්න ප්‍රිය කරන්නේ නැහැ. හැම කෙනෙක්ම යහපත් ආදරණීය මිහිරි වචන අහන්න ප්‍රිය කරනවා. දැන් අපි
පිරිස් සජ්ජහායනාවන් ශ්‍රවණය කරනවානේ. ඒ පිරිස් සජ්ජහායනාවන්හි ආශිර්වාදය අපි ලබනවානේ. දැන් දජග්ග සූත්‍රයේම සඳහන් වෙනවා ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝංච භික්ඛවෝ භයං වා චම්බි තත්තං වා ලෝමහංසෝ නහෙස්සති. බුදුහාමුදුරුවන්ගේ ගුණ අනුස්මරණය කරනකොට බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහි කරනකොට සජ්ජායනා කරනකොට ධර්මරත්නයේ ගුණ සිහි කරනකොට සජ්ජායනා කරනකොට ඒ වගේම සංඝරත්නයේ ගුණ සජ්ජායනා කරනකොට සිහි කරනකොට භයංවා බිය චම්බිතත්තංවා ලොමු දැහැ ගැන්වීම. අපි කියන්නේ ඇඟේ මයිල් කෙලින් වෙනවා කියලා. ඒ ලොමු දැහැ ගැන්වීම. භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. ලෝමහංසෝවා කියන්නේ ලොමු දැහැ ගැන්වීම. චම්බිතත්තංවා කියන්නේ තැති ගැනීම. මේ වගේ ඇතිවෙන මානසික විකෘතිතා නැති වෙලා යනවා. මොකක් නිසාද? අර තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරනවා නම්. සජ්ජායනා කරනවා නම්. ඇයි? බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ ගුණ කියන්නේ නික්ලේශී ආර්ය උත්තමයන් වහන්සේලාගේ ගුණයන්. එතකොට දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් කෙනෙක් ආදරණීය විදිහට ලෙන්ගතුව කතා කරනකොට ඒ වචනයට කොච්චර ආකර්ෂණය වෙනවද කියලා. අනේ කතා කරත් හිත නිවෙනවා. ඒ කතාවට හිත ඇදිලා යනවා. එහෙම කියනවනේ. ඒ මිහිරි වචනේහි තියෙන මිහිරිභාවයයි ලාලිත්‍යයි විතරයි. හැබැයි මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ ගුණ පිළිබඳ කැටි වෙලා තියෙන වචන තුල කරුණාව, මෛත්‍රිය, දයාවට එහා ගිහිල්ලා උන්වහන්සේලාගේ තුනුරුවන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඒ තුල ගැබ්වෙලා තියෙන නිසා ඒ වචනය මහා බල සම්පන්න අපේ ජීවිතවල දුක් දුම්නස් නිවාලන ශක්තිමත් ආශිර්වාදයක් බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි සුභාසිත වචනේහි ස්වභාවය. යහපත් වචනේහි ස්වභාවය. එනිසා මේ අඥාන සිහිමුලා වෙච්ච වග විභාගයක් නැතිව කටට එන සියලු දේ ඒ හැටියටම ප්‍රකාශ කරන පුජ්‍යලයා කිසිදු මොහොතක මේක සුදුසු කාලයද මේ මම කියන දේ හැබෑවටම සත්‍යයක්ද එහෙම නැත්නම් අසත්‍යයක්ද මේක මම කියන විලාසයේ සැර වැඩිද එහෙම නැත්නම් මෘදු මොලොක් භාවයෙන් යුක්තද ඒ වගේම මේකෙන් මේ අසන්නාට යහපතක් අර්ථයක් සිද්ධ වෙනවාද එහෙම නැත්නම් ඔහුට අර්ථයක් නැද්ද මම මේක කියන්නේ එකිනෙකා අතර කෙටවීමක් ભેද බින්නවීමක් කලහ කෝලාහලයක් ඇති කිරීමටද යහපත් සිතින් මෛත්‍රී සහගතවද ප්‍රකාශ කරන්නේ ඒ ගුණාංග කිසිවක් ගැන හිතන්නෙත් නෑ එහෙම හිතීමේ හැකියාවකුත් නෑ තමන් ඒ කියන කාරණාවන් තුලින් සිදුවෙන අර්ථය හෝ අනර්ථය පිළිබඳ අවබෝධයකුත් නෑ වේලාව පිළිබඳව අවබෝධයකුත් නෑ සුදුසු වේලාවද නුසුදුසු වේලාවද කියන එක සත්‍යද අසත්‍යද කියන එක පිළිබඳව දැනුමකුත් නෑ
ඒ වගේම මේක කෙනෙකුගේ හිත තුවාල කරන ප්‍රකාශයක්ද එහෙම නැත්නම් හිත නිවන ප්‍රකාශනයක්ද කියලා එහෙම විමසා බැලීමකුත් නැහැ. ඒ නිසා ඒ පුජ්‍යලයාගෙන් තමන් කියන වචන හොඳද නරකද කියන විමසීමක් නැති නිසා ඔහු දන්නේ නැහැ ඔහේ කියවනවා. එහෙව් පුජ්‍යලයා මෙලෝ වශයෙන්ුත් පිරිහීමට ලක් වෙනවා. සාංසාරික වශයෙන්ුත් අකුසල් රැස් කරගෙන පිරිහීමට ලක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා පින්වතුනි අපි කට පරිස්සම් කරගන්න වගේම අපි කියන වචන යහපත් වචන ප්‍රකාශ කිරීමටම හැම වෙලාවෙම උත්සාහවත් විය යුතුයි. තමේව වාචං භාසෙය්‍ය යා යත්නානං න තාපයේ පරේචන විහිංසෙය්‍ය සාවේ වාචා සුභාසිතා. තමන්ගේ සිත නොතවන අනුන්ටද විපතක් නොවන යම් වචනයක් වෙයිද එබඳු වචනය සුභාසිත වචනය හැටියට හඳුන්වනවා. එබඳු වචනයක්මයි කිය යුතු වන්නේ හැම මොහොතකම හැම වෙලාවකම කියලා අපේ ධර්මයේ තුල පෙන්වා දීලා තියෙනවා. බලන්න තමන් ප්‍රකාශ කරන වචනය තමන්ට අවඩක් සිද්ධ වෙනවද? තමන්ට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනවද? තමන්ට එසේ ගැටලුවක් ප්‍රශ්නයක් ඇති නොවුනත් අසන්නන්ට අන්‍යයන්ට අයහපතක් අවඩක් සිද්ධ වෙනවද? එහෙමනම් ඒ වචනය යහපත් වචනයක් නෙමෙයි, සුභාසිත වචනයක් නෙමෙයි. හැම වෙලාවෙම කියන්නාටත් අසන්නාටත් යහපතක් සිද්ධ වෙනවා නම් ඒක තමයි සුභාසිත වචනය. ඔබ මේ ධර්ම ශ්‍රවණය කරනවා කියලා අහන්නේම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි. මේ උතුම් ධර්මයේ ඔබට පැහැදිලි කිරීම තුළින් දේශනා කරන මට යහපතක් වැඩක් සිද්ධ වෙනවා. ශ්‍රවණය කරන ඔබ නිසියාකාරයෙන් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය වඩාත් නිවැරදි කරගන්නවා. ඒ නිසා අපි දෙපිරිසම යහපත් ප්‍රතිඵල ලබනවා මේ අවස්ථාවේ. ඒ වගේ දෙපාර්ශ්වයටම යහපත සිද්ධ වෙන වචන, සුභාසිත වචන, එවැනි වචන ප්‍රකාශ කරන්න හැම වෙලාවෙම සිහිනුවණින් කටයුතු කරන්න කියලා අපිට ධර්මයේ තුල උගන්වනවා. නැවතත් ඔබට මතක් කරනවා එහෙනම් අපිට මේ ලැබිලා තියෙන ජීවිතයේ තුල සසර දිග්ගස්ස ගන්න හේතු වෙන සහ සසර කෙටි කර ගන්න හේතු වෙන ජීවිතයේ ප්‍රශ්න අඩු කර ගන්න වගේම ජීවිතයට ප්‍රශ්න ගොඩ ගහ ගන්න හේතු වෙන සාධකයක් තමයි අපේ මේ කට. ඒක හරියට අවබෝධයෙන් තන නොතන දැන හඳුනාගෙන මෙහෙවනවා නම් හසුරුවනවා නම් මෙලොව සුවපත් වෙනවා, පරලොව සුවපත් වෙනවා. ඒ නිසා කට පරිස්සම් කරගත්තොත් මෙලොව සැනසෙන්න පුළුවන්, පරලොව සැනසෙන්න පුළුවන් කියන කාරණය හඳුනාගෙන කට පරිස්සම් කරගෙන ජීවිතයේ සාර්ථකව සැනසෙල්ල ගත කරන මාවත උදා කරගන්න කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. අද
NET FM ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ අරගෙන කටයුතු කරන දොම්පේ අමරවාස නිවසේහි මාලනී අමරතුංග, සමන් හෙට්ටිආරච්චි, සුනිල් සරත් අමරතුංග, ලාලනී අමරතුංග, ඉන්ද්‍රානී අමරතුංග, මහින්ද අජිත් අමරතුංග, දූදරු පින්වතුන් ඇතුළු පවුලේ හැමදෙනා බලාපොරොත්තු වෙන දොම්පේ අමරවාස නිවසේහි පදිංචිව සිට වයස අවුරුදු 93ක් ආයු වළඳා 2021 8 වන මාස 18 වන දින ජම්මාන්තරගත වන්ට යෙදුන KA නලානෝනා මෑණියන් වහන්සේගේ වර්ෂ පූර්ණය නිමිති කරගෙන එතුමියට පුණ්‍යානුමෝදනා කිරීමට. ඒ වගේම මීට වසර 32කට පෙර ජම්මාන්තරගත වන්ට යෙදුණු AAC පෙරේරා පියාණන් වහන්සේට පරලෝ ජීවිත සාර්ථක කර ගැනීම සඳහා ඉක්මන් භවයකදී ධර්මාවබෝධය ලබා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කොට පින්පෙත් අනුමෝදන් කිරීමටත් නමින් ජම්මාන්තරගත වෙන්ට යෙදුණු සියලුම ඥාති සමූහයාට පින්පෙත් අනුමෝදන් කිරීමටත් වගේම සුජීවත්ව සිටින පවුලේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීම හා පවුලේ අයගේ නිදුක් නිරෝගී චිරජීවනය හා ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ආශිර්වාද ලබා ගැනීමටත් ඉක්මන් භවයකදී ධර්මාවබෝධය ලබා ගැනීමටත් හැකි වේවායි ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් පින්කමෙහි දායකත්වයේ අරගෙන කටයුතු කරනවා. ඒ වගේම ධර්මදේශනාව සිදු කරපු ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් අමතක කරලා නැහැ. ඉතින් ඒ කාරණාවන් සියල්ල අරමුණු ඉදිරිපත් කරගෙන වටිනා ධර්ම දානමේ පින්කමක් ඔබ විසින් සිද්ධ කරගන්නට යෙදුණා. එසේ ඒකරාශී කරගත් ධර්ම දේශනාමය ධර්ම දානමය කුසල ධර්මයන්ගේ ආනුභාවයෙන් ශක්තියෙන් දායකත්වයේ දරපු පින්වත් ඔබට ඔබ පවුලේ දූ පුතුන් ඥාති හිතයිසි සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරපු සෑම සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා කටයුතු කරන NET FM කාර්ය මණ්ඩලයේ පින්වතුන් සෑම සියලු දෙනාටමත් මේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා, අපල උපද්‍රව දුරු වේවා, රෝග විපත් දුරු වේවා, රත්නත්‍රේ ගුණානුභාවයෙන් නිදුක් නිරෝගී සුවය සැනසීම සතුටම උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම දායකත්වයේ දරන පින්වතුන් නම් වශයෙන් සඳහන් කළ ඒ මිය පරලෝකීය දෙමව්පියන් ඇතුළු ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ සංසාර ගමන සුවපත් කර ගනීවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමින් මිය ගිය හැම දෙනාමත් පින් අනුමෝදන් වේවා. ඒ අය සසර සුවපත් භාවයේ ලබා ගනිත්වා. ඒ වගේම සියලු දෙවියෝ පින් අනුමෝදන් වේවා. දිවයිසුරු දියුණු කර ගනිත්වා. ඔබව ආරක්ෂා කරත්වා. කෙලවර සසර පුරාවට සත්පුරුෂ ඇසුර ලබාගෙන පින් පුරාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න මේ පින්කම අපිට උපනිශ්‍රය වේවා, හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි.